අපි අද කතා කරන්න යන්නේ නවීන සංකේත තර්ක ශාස්ත්‍රයේන තර්ක සංකේත කිරීම පිළිබඳව. තර්කයක් සංකේත කරනකොට ගොඩක් ළමයින්ට වෙන ප්‍රශ්නයක් තමයි නිපාත පදයට අවශ්‍ය නියති පද සංකේතය තෝරා ගැනීම. සහ ඒ පිළිබඳ තියෙන ගැටලුකාරී අවස්ථා ටික හරියට වටහා නොගැනීම මත තර්ක සංකේත කිරීම වර්ධිනවා. ඒ නිසා අපිට සංකේත තර්ක ශාස්ත්‍රයේ තියෙන සත්‍ය චක්‍ර ක්‍රමය, ව්‍යුත්පන්න ක්‍රමය, ඒ වගේම ආඛ්‍යාත කලනය, රුක් සටහන් ක්‍රමය මේ කියන පාඩම් මාලාවක්ම අපේ අතින් ගිලිලා යනවා. එතකොට වෙන්නේ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන සංකේත තර්ක ටික අපිට ගොඩනගා ගන්න බැරි වෙනවා. ඒ නිසාම මෙන්න මේ සංකේත තර්ක ශාස්ත්‍රයේ තියෙන වාක්‍ය සංකේතවල නැගෙන පාඩම ඔබ හරියට අධ්‍යයනය කළොත් ඔබට පුළුවන් මේකේ තියෙන ගැටලු ටික හඳුනගෙන නියමාකාරයෙන් තර්කයක් සංකේත කරගන්න හැකියාව ලබා ගන්න. අපි බලමු කොහොමද මේකේ පළවෙනි අවස්ථාව ටික කියලා. දැන් අපිට භාවිතා වන විවිධ සංකේත අපිට තියෙනවා. දැන් අපිට තර්ක ශාස්ත්‍රය දැන් අපි මේ තියෙන ඇගයුම් අපි ඇරිස්ටෝටලියානු තර්ක ශාස්ත්‍රය කියන්නේ ද්විකෝටික තර්කයක්. නැත්නම් සත්‍ය අසත්‍යයි කියන truth false කියන අවස්ථා දෙක තමයි ඇරිස්ටෝටලියානු තර්කයේ තියෙන්නේ. ඒකට ඒ අනුව සත්‍ය සහ අසත්‍ය කියන මේ ඇගයුම් දෙකට දෙනවා අපි t සහ f කියන ඇගයුම් දෙක. මේ සංකේතීදී භාවිතා වෙන්නේ සත්‍ය වෙනුවට අපි t භාවිතා වෙනවා, අසත්‍ය නම් අපි f භාවිතා කරනවා. ඒ තමයි ඇගයුම් දෙක. සත්‍ය අසත්‍ය කියන ඇගයුම් දෙකට බලපාන්නේ t සහ f කියන ඇගයුම් දෙක. ඊළඟට තාර්කික විචල්්‍ය කියන අපි ඉංග්‍රීසි හෝඩියේ තියෙන p සිට z දක්වා p ඉඳලා z දක්වා තියෙන මේ අක්ෂර ටික භාවිතා කරනවා තාර්කික විචල්්‍ය සඳහා. අපි තාර්කික විචල්්‍යයක් කියලා කියන්නේ අපිට දීලා තියෙනවා සරල උදාහරණයක් මල් පිපුණොත් සුවඳ හමයි. දැන් මල් පිපුණොත් තමයි සුවඳ හමන්නේ. එතකොට විචල්්‍යයන් විදිහට අපි විචල්්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි මල් පිපීම, අනිත් එක සුවඳ හැමීම. එතකොට මේ දෙක අපි කරනවා විචල්්‍ය දෙකකට මල් පිපෙයි, මල් පිපෙයි, මල් පිපෙයි, ඊළඟට සුවඳ හමයි. එතකොට p කියලා විචල්්‍යය මල් පිපෙයි, සුවඳ හමයි q කියලා අපි ගන්නවා. එතකොට මෙන්න මේ කියන වාක්‍ය අපි සරල විචල්්‍ය දෙකකට කැඩුවා. මේ සරල වාක්‍ය දෙකකට කැඩුවා. ඒ තමයි මල් පිපෙයි කියනවා p කියන විචල්්‍යයෙන්, සුවඳ හමයි කියනවා අපි q කියන විචල්්‍යයෙන්. එතකොට ඒක තමයි මේ කියන අපි හිතමු තව තිබුණොත් වැසි වැස්සොත් ගංග ගලයි. ගංග ගලන අතර වැසි වැස්සොත් ගංග ගලන අතර ගස් කඩා වැටෙනවා. දැන් මෙතන ඔන්න අපිට අවස්ථා තුනක් තියෙනවා. බලන්න විචල්්‍යයක් වැසි වැසි ගංග ගලයි ඊළඟට ගස් කඩා වැටෙනවා. එතකොට විචල්්‍ය තුනක් කියන්නේ එහෙනම් වැසි වැසි කියලා අපි කියනවා p ගංග ගලයි q සහ ගස් කඩා වැටේ r. මේ විදිහට විචල්්‍ය ටික අපිට කඩා ගන්න පුළුවන්. මේක තමයි තාර්කික විචල්්‍ය වලට කියන්නේ සරල වාක්‍යයකට අපි විචල්්‍යයක් විදිහට භාවිත කරනවා. මේ අවස්ථාව අපිට එන්න දීලා තියෙන තර්කය අනුව විචල්්‍ය ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපිට නිෂේධනය. නැත කියන අර්ථය දෙන අවස්ථා. නිෂේධන සංකේතය නොවේ, අසත්‍ය වේ, නැත, සාවද්‍ය වේ, එක විට සිදු නොවේ, වැරදිය. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා නිෂේධන අවස්ථා කියලා. මේ වෙනුවට භාවිත කරන සංකේතය තමයි මේ තියෙන්නේ. ඒක ටිකක් අපි පෙන්නුවොත් නිෂේධන සංකේතය මෙන්න මේ හැඩයට ගන්නවා. එතකොට නොවේ කියන අවස්ථාව වලට අපිට දැන් මෙතන විචල්්‍ය ලියනකොට අපි ලියන්නේ ප්‍රතිජානන අවස්ථාවයි. අපි භාවිත කරන්නේ ඇත අර්ථයෙන් තමයි විචල්්‍ය ලියනකොට. නැත කියන අවස්ථාවක් ආවොත් අපි කියමු සුවඳ හමන්නේ නැත. සුවඳ හමන්නේ නැත කියන අවස්ථාව තිබුණොත් අපි කියනවා ඒක දැන් සුවඳ හමයි කියන්නේ q නම් ඒකේ නැත කියන එක not q කියලා අපිට ලියන්න පුළුවන්. මේ කියන්නේ නැත කියන අර්ථය අපි not එකෙන් දෙනවා. බලන්න කිසියම් තර්කයක විරුද්ධාර්ථය සඳහාද මේ විදිහට not එකේ දෙනවා. දැන් එකම තර්කය තුල තිබුණොත් නුවර වැවක් ඇත, නුවර වැවක් නැත කියලා අපි පෙන්නන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. නුවර වැවක් ඇත කියලා අපි විචල්්‍ය ලියනවා. ඊළඟට අපිට දීලා තිබුණා නුවර වැවක් නැත කියලා අපි not p කියන එක යොදලා. ඒක not එක යොදන්නේ අපි
විචල්‍යයට పూర్වයෙන් තමයි not එක යොදන්නේ. පෙර යොදන්නේ. අපි පිටුපසින් not එක යොදන්නේ නැහැ. not එක යොදන්නේ විචල්‍යයට పూర్වයෙන්. ඊළඟට බලමු මොනවද අපිට දීලා තියෙන නිපාත පද කියලා. මේ තියෙන්නේ නිපාත පද අපිට දීලා තියෙනවා. මේ නිපාත පද වලට අවශ්‍ය සංකේතය තියෙනවා. මෙන්න මේ ටික ඔක්කොම ටික තියෙනවා. මෙන්න මේ ටික අපි හරියට දැනගත්තොත් අපිට හරිම ලේසි සංයෝජකයට මොනවද යොදා ගන්න නිපාත පද ටික, ගම්ම්‍ය වලට මොනවද අපි යොදා ගන්න නිපාත පද ටික, ප්‍රතිගම්ම්‍ය වලට අපි කොහොමද යොදා ගන්න නිපාත පද, වියෝජක වලට කොහොමද යොදන්නේ, උභයගම්ම්‍ය වලට කොහොමද නිපාත පද දෙන්නේ. මෙන්න මේ ටික අපි හිතමු සංයෝජකය කියන්නේ දෙකම එක විට සිදුවන අවස්ථාවල අපි කියනවා සංයෝජකයක් කියලා. සහ ඒ කියන්නේ ඔහු සහ මම කොළඹ ගියා. අපි දෙන්නම එකට ගිහින් තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලට අපි කියනවා සංයෝජක සංකේතය දෙන්නේ. මේ ඔක්කොම තියෙන්නේ දෙකම ඒ කියන්නේ විචල්්‍ය දෙකක් එක විට සිදුවන එකම අවස්ථාවේ සිදුවන අවස්ථා ටික තමයි සංයෝජකයෙන් භාවිත කරන්නේ. ඒ නිපාත පද මේවට කියනවා අපි නියති පද කියලා, නිපාත පද කියලා. මේ නිපාත පද වලට යොදා ගන්න සංකේතය තමයි සංයෝජක සංකේතය. මෙන්න මේ හැඩයට අපි භාවිත කරනවා සංයෝජකය. ඒකේ නියති පද වලට අදාළ සංකේතය සංයෝජක සංකේතය. ඒක ගම්ම්‍ය සංකේතය. పూర్වාංගයේ සිදු වුණොත් අපරාංගයේ සිදු වෙනවා කියන එකයි මේ කියන්නේ. අපි තුමු ඔහු වෙන්නේ නම් මම එමි. ඔහු කෑවොත් ඔහු බත් කෑවොත් බඩපිරි. ඒ වගේ මෙන්න මේ పూర్වාංගයේ සම්බන්ධ නිපාත పూర్වාංගයේ සිදු වුණොත් අපරාංගයේ සිදු වෙනවා කියලා හිතන නිපාත වලට අපි කියනවා ගම්ම්‍ය සංකේතය යොදා ගන්නවා. මේවා අපිට භාවිත කරනවා සංකේත. එතකොට ඒ ගම්ම්‍ය සංකේතය තමයි අපි භාවිත කරන්නේ. මේ සංකේත වලට අපි මෙන්න මේ විදිහට අපි මේ නිපාත පද ටික යොදා ගන්නවා. ඊළඟට ප්‍රතිගම්ම්‍ය සංකේතය. ප්‍රතිගම්ම්‍ය සංකේතය හැබැයි ටිකක් වෙනස්. මොකද අපි ප්‍රතිගම්ම්‍ය අපිට ප්‍රශ්න පත්‍රය තුල ඒ කියන්නේ අපි පිළිතුරු පත්‍රය තුල යොදා ගන්න අපහසුතාවයක් තියෙනවා. මොකද මේ සංකේතය අපි භාවිත කරන්න අපිට තහනම්. හැබැයි මේක අපි ගම්ම්‍ය කරගන්න ඕනේ. ප්‍රතිගම්මයක් ගම්ම්‍ය කරගන්න ඕනේ. සමේකම් ප්‍රතිගම්ම්‍ය වලට අපි භාවිත කරන නිපාත පද ටික තමයි මේ තියෙන්නේ. පමණක්, නම් පමණක්, මන්දයක්, මත් නිසාදයක්, ඔයි නිසාය, බැවිනි, හේයිනි, ඒ කෙසේද ඔයි කියන ඒවා අපි කියනවා ප්‍රතිගම්ම්‍ය සංකේත කියලා. දැන් අපි තුමු වැසි, වසී, නම් පමණක්, ගඟ ගලයි. දැන් මෙතෙන්දි භාවිත කරන්නේ අපි P ප්‍රතිගම්මයි Q කියන එක සංකේත වෙන්නේ. නමුත් අපිට මේ විදිහට පිළිතුරු පත්‍රය තුල මේ විදිහට සංකේතය තියන්න බෑ. මොකද ප්‍රතිගම්ම සංකේතය අපිට භාවිත කරන්න බෑ. ඒ නිසා අපි ඒක ගම්ම්‍ය ප්‍රතිගම්ම්‍ය කරගන්න ඕන. ප්‍රතිගම්ම්‍ය කරනකොට අපි මේ විදිහට හදා ගන්න ඕනේ. Q ගම්මයි P විදිහට හදා ගන්න ඕනේ. එතකොට තමයි අපි නිවැරදි විදිහට පිළිතුරු පත්‍රය සටහන් කරන්නේ. ඊළඟට වියෝජක අවස්ථාව. මේ කියන්නේ අපිට දීලා තියෙන විකල්ප දෙකක් තියෙනවා. විකල්ප දෙකෙන් එක් අවස්ථාවක් යොදා ගන්නවා අපි. ඒ අවස්ථාවට අපි කියන වියෝජකයක් කියලා. බක්ෂෝ පාලකයි, එක්කෝ ඔහු වෙයි, නැත්නම් ඔහු යයි. ඔයගේ අපි අවස්ථාවලට භාවිත කරනවා මෙන්න මේ සංකේතය. වියෝජක සංකේතයක් අපි භාවිත කරන්නේ විකල්ප දෙකෙන් එකක් තෝරා ගන්න විට. ඒතකොට අපි භාවිත කරන සංකේතය මෙන්න මේ හැඩය වෙනවා. වියෝජක සංකේතයක් මේ හැඩය වෙනවා. ඊළඟට උභයගම්ම්‍ය අවස්ථාව. ගම්ම්‍ය සහ ප්‍රතිගම්ම්‍ය අවස්ථා කියන දෙක මෙන්න මේ අවස්ථා දෙක එකතු කරලා තමයි උභයගම්ම්‍ය අවස්ථාව හැදෙලා තියෙන්නේ. මේ උභයගම්ම්‍ය අවස්ථාවක් එතකොට ගම්ම්‍ය සංකේත දෙක මේ මෙතනින් කැඩුවොත් අපිට පේනවා මේ පැත්තට ගම්ම්‍ය සංකේතය යනවා මේ පැත්තට ප්‍රතිගම්ම්‍ය සංකේතය යනවා. මේ දෙකේ එකතුවෙන් තමයි උභයගම්ම්‍ය හැදෙලා තියෙන්නේ. ඒ වෙනුවට අපි භාවිත කරනවා නම් හා නම් පමණක්, වූහොත් ආ වූහොත් පමණක්, ඒ වගේම සමානයි කියන නිපාත පද යොදා ගන්නවා මේ වෙනුවට. මෙන්න මේ නිපාත පද ටික අපි හරියට හඳුනගෙන සංකේත ටික හරියට භාවිත කළොත් අපිට ওই කියන ගැටලුව මතහරව ගන්න පුළුවන්. ඊට අමතරව අපිට යම් ගැටලුකාරී අවස්ථා ටික තියෙනවා. අපි ඒවා ඉදිරියට කතා කරමු. ඊළඟට අපිට තියෙනවා සංයෝජකයේ භාවිත කරනකොට ඇතිවන ගැටලු මොනවද කියලා. සංයෝජකයක් අපි කියනවා වාක්‍ය දෙකක් එකම අවස්ථාවේ සත්‍ය වන විට සංයෝජක සංකේත ඉදිරිපත් වේ. වාක්‍ය දෙක එකම අවස්ථාවේ තමයි සිද්ධ වෙන්නේ. දෙක අවස්ථා දෙක මේ අවස්ථා අපි දුව නිමල් ගමටයයි අනිල් ගමටයයි. නිමල්ද අනිල්ද ගමට ගියොත්.
මේ අවස්ථා දෙකම එකට ඉදලා තියෙන නිසා අපි භාවිත කරනවා p සංයෝජක q කියන. මේකට ගම්ම්‍ය අවස්ථාවක් පූර්වාංගයේ සිදුවීම මත අපරාංගයේ සිදුවේ නම් අපි ගම්ම්‍ය අවස්ථාවක් විදිහට ගන්නවා. දැන් බලන්න වැසි වසින්නේ නම් ගංගා ගලයි. වැස්සොත් විතරයි ගංගා ගලයි. ඒකට මේකට අපි කියනවා ගම්ම්‍ය කියලා. එතකොට p ගම්ම්‍ය q බවටපත් වෙනවා. ඊළඟට ප්‍රතිගම්ම්‍ය අවස්ථාව. පළමු ප්‍රස්තුතයේ සත්‍ය වේ නම් පමණක් දෙවන ප්‍රස්තුතයේ සත්‍ය වන විට ප්‍රතිගම්ම සංකේතය යොදා ගන්න. වැසි වසින්නේ නම් පමණක් ගංගා ගලයි. හැබැයි වෙන මොකුත් නිසා නෙවෙයි වැසි වැස්සොත් විතරමයි ගංගා ගලයි. ඒ නිසා අපි කියනවා p ප්‍රතිගම්මයයි q කියලා. ඊළඟ අපිට වියෝජක අවස්ථාව, විකල්ප අවස්ථාවක්. විකල්ප අවස්ථා දෙකක් තියෙනවා. මේ දෙකෙන් එක අවස්ථාවක්. සත්‍ය වීම මත තමයි අපි මේ සංකේතය යොදන්නේ. බත්හෝ පානකයි. මේ බත්හෝයි පානෝයි දෙකම කන්නේ නැහැ. බත්හෝ පානකයි. දෙකෙන් එකයි කන්නේ. එක්ක බත් කනවා නැත්නම් පාන් කරනවා. අපි මේ වෙලාවට භාවිත කරනවා p වියෝජකයි q කියන අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා උභයගම්ම්‍ය අවස්ථාව. දැන් උභයගම්ම්‍ය කියලා කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා ගම්ම්‍ය අවස්ථාව සහ ප්‍රතිගම්ම්‍ය අවස්ථාව දෙකම එකතු වෙලා හැදුණු සංකේතයක් තමයි උභයගම්ම්‍ය සංකේතය. එලෙ පළමු ප්‍රස්තුතයක් දෙවන ප්‍රස්තුතයක් එකිනෙකට සමාන වන විට මෙම සංකේතය යොදා ගන්න. දැන් අපි තියෙනවා වැසි වසින්නේ නම් පමණක් ගංගා ගලයි. එතකොට අපි විචල්‍ය දන්නවා වැසි වසී ගංගා ගලයි. එතකොට මේ දෙකම එකතු වෙලා හැදිලා තියෙනවා p උභයගම්ම්‍යයි q කියන අවස්ථාව. ඊළඟට අපි පොඩි තර්කයක් මම දීලා තියෙනවා. දැන් අපි කොහොමද මේක විචල්‍ය වලට කඩන්නේ කියලා බලමු. එතකොට මේ තියෙන්නේ එක අවුරුද්දක අහපු ටිකක් අමාරු තර්කයක්. අපි මෙතන තියෙනවා මහදන මුත්තා ප්‍රඥාවන්ත වේ. එමුණ අපි මහදන මුත්තා ප්‍රඥාවන්ත වේ කියන අවස්ථාව අපි ගත්තා. හරිද? එතකොට මහදන මුත්තා කියන මෙන්න මේ අවස්ථාව අපි p කියන විචල්‍යයක් දෙනවා. කියන්නේ මෙන්න මේ අවස්ථාව. ඊළඟට ඔහු දක්ෂ වේ. මහදන මුත්තා දක්ෂ වෙනවා. ඒකට එයා තමයි q කියන විචල්‍යයට එන්නේ. ඊළඟට මහදන මුත්තා ගෙයි බිත්ති කඩා බිත්ති කැඩුවේ. ඒක ඔහු බිත්ති කැඩුවේ කියන්නේ r එක. ඊළඟට අලියා පිට ගමරාලගේ ගෙට ඇතුළු විය. ඒ PQR S අවස්ථාව. ඔහු එළුවාගේ බෙල්ල කපවා කලය බිඳින්නට අනකර. දැන් ඔන්න එළුවාගේ බෙල්ල කපවා කියන T අවස්ථාව. PQRST. ඊළඟට කලය බිඳින්නට අනකර. කලය බිඳීම අපි කියනවා U. ඊළඟට මහතර මුත්තා එළුවාගේ හිස එළියට ගත්තේ. හිස එළියට ගත්තේ. මෙන්න මේ ටික. ඒ ටික අපි කියනවා B අවස්ථාව. PQRSTUV. ඊළඟට මහතර මුත්තා මෝඩේ කියෝ. දැන් බලන්න මේ ටික අපි ඉස්සෙල්ලා දීලා තියෙන අවස්ථා ඒවා අපිට ආයි කියන්න ඕනේ. ඔහු බිත්ති කැඩුවේ ඒක තියෙනවා බිත්ති කැඩුවේ කියලා R එළුවාගේ බෙල්ල කැප්පවි අපි ඒක ලියලා තියෙනවා T විදියට. ඔහු මෝඩයෙකු බව ගම්ම්‍ය කරයි. ඔන්න ඔහු මෝඩයෙක් කියලා කියන මෙතන. ඔහු මෝඩයෙක් කියලා. එතකොට PQRSTUV මෙතන වෙනවා W අවස්ථාව. ඊළඟට ඔහු මෝඩයෙක් කියලා අපි දන්නවා. ඊළඟට ඔහු ප්‍රඥාවන්ත නොවේ. අපි මෙතන ඇති ප්‍රඥාවන්ත වෙයි කියලා P කියන අවස්ථාව. ඊළඟට පිස්සු ලෝක ජීවත් වෙන කියන්නේ අලුත් එකක්. අපි ඒකට දෙනවා PQRSTUVWX කියන අවස්ථාව. මෙන්න මේ විදිහට අපි විචාරය ටික ලියා ගන්නවා. මේ තර්කය සරල ප්‍රශ්න වලට අපි ගැඩුවා. කඩන ඉවරලා විචාර සංකේත ටික දුන්නා. මෙන්න මේ විචාර සංකේත ටික හරියට ලියාගත්තේ නැති වුණොත් අපිට ගැටලු සාගත වෙනවා. මොකද මේ එකක් හරි ගැටලුනොත් මුළු තර්කයම වර්ධනය. මේ මොනොත් අපිට ලකුණු 0යි ලැබෙන්නේ. දැන් මේක හරියට හැදුවොත් අපිට ලකුණු 5ක් දෙනවා නම් අපිට මෙන්න මේක හරියට හැදුවොත් ලකුණු 5ක් දෙනවා නම් ලකුණු 3ක විතර ප්‍රමාණයක් අපිට ලැබෙනවා. අපි හරියට මේ වැඩේ කරගත්තොත් අපිට ඊටාම ඉක්මනින් ලකුණු ටික ලබා ගන්න පුළුවන්. දැන් මේ තර්කයට අදාළ විචල්්‍ය ටික අපි සරල ප්‍රශ්න ටික ගැඩුවා. ඒවට අදාළ විචල්්‍ය ටික අපි ගැඩුවා. අපි දැන් සංකේත කරන්නේ කොහොමද කියලා බලමු. මහදන මුත්තා ප්‍රඥාවන්ත නම් හා නම් පමණක්. ඔන්න මෙතන තියෙන ප්‍රතිගම්ම අවස්ථාව.
එතකොට මහදන පුත්තා ප්‍රඥාවන්ත නම්හානම් පමණක් ඔහු දක්ෂයි. මෙන්න ප්‍රඥාවන්තයි කියලා කියන්නේ P නම්හානම් පමණක් කියන්නේ වේගම්ය. ඊළඟට අපි Q දැම්මා. එතකොට අපි ඩොට් එකක් තියෙනවා කියලා කියන්නේ නැවතීමේ ලකුණ වරහන් කළා ඩොට් එකක් තිබ්බා. ඊළඟට ඔහු දක්ෂ වූ නමුත් කියලා කියන්නේ සංයෝජක අවස්ථාවක්. ඔහු ගෙයි බිත්ති කඩා අලියා අපිට ගමරාලගේ ගෙට ඇතුළු විය. ඔන්න එතකොට ඔහු දක්ෂ වූ නමුත් කිව්වොත් සංකේතය සංයෝජකයි. බිත්ති කඩා අලියා අපිට බිත්තිත් කැඩුවා ඒකම අලියා අපිට ඇතුළු වුණා. දෙකම එක විට සිදු වුණා R සංයෝජකයේ. බලන්න R කියන්නේ මෙයාත් එක්ක ගෙට ඇතුළු වුණා S. මෙන්න අපි සංකේත කළා ඒක. මේක සිද්ධ වුණොත් මේ අවස්ථා දෙක සිදු වෙනවා කියන එකයි මේ කියන්නේ. ඊළඟට ඔහු එළුවාගේ බෙල්ල කපවා. මේ ඔන්න එළුවාගේ බෙල්ල කපවා. සංයෝජක අවස්ථාව. දැන් ඉදිරියට තියෙනවා තව ඒකත් එක්කම වෙන තව දෙයක්. කලය විදින්නට අනකර. කලයක් විදිනවා ඒකත් තව සම්බන්ධයක් තියෙනවා. අවසානයේ එළුවාගේ හිස එළියට ගත්තේ. එතකොට මෙන්න මේ කියන අවස්ථාව T කියන්නේ බෙල්ල කැපුවා. ඒකම තව සිද්ධි දෙකක් වෙනවා. කලය විදින්නට අන කරනවා ඊළඟට එළුවාගේ හිස එළියට ගන්නවා. මෙන්න මේ අවස්ථා ටික එකට සිදුවන අවස්ථා. ඔන්න එතනත් අපිට තියෙනවා ඩොට් එකක් නැවතීමේ ලකුණ. ඊළඟට එළුවා ඔහු ගෙයි බිත්ති කැඩුවේ හා එළුවාගේ බෙල්ල කැප්ප වී. ඔන්න හා කියලා කියන්නේ එතකොට සංයෝජක අවස්ථාවක්. එළුවා ඔහු ගෙයි බිත්ති කැඩුවේ හා එළුවාගේ බෙල්ල කැප්ප වී යන කරුණ කිව්වොත් අපි කියනවා ගම්මේ කියලා. ගම්මේ අවස්ථාවක්. යන කරුණ ඔහු මෝඩයෙකු බව ගම්මේ කරයි. ඔන්න ඔහු මෝඩයෙකු බව ගම්මේ කරයි. එතකොට W තමයි මෝඩයෙක් කියලා කියන්නේ. අපි මෝඩයෙකු බව ගම්මේ කරයි. එතනක් තියෙන නැවතීමේ ලකුණ. ඊළඟට තියෙනවා ඔහු මෝඩයෙක් නම්. එතන තියෙන්නේ ගම්මේ අවස්ථාවක්. ඔහු ප්‍රඥාවන්ත නොවේ. ප්‍රඥාවන්ත වෙනවා කියලා කියන්නේ P නොවේ කියන්නේ not P. ඔන්න P කියන්නේ ප්‍රඥාවන්ත වේ. ප්‍රඥාවන්ත නොවේ කියලා කියන්නේ not P. අපි නිෂේධනයේ භාවිතා කරනවා මෙතන. not P එක දාලා. එහෙයින් අපි පිස්සු ලෝක ජීවත් වෙමු. එහෙයින් කියන්නේ එම නිසා කියන්නේ මේ විදිහට dot තුනක් තියදනවා. එහෙයින් අපි පිස්සු ලෝක ජීවත් වෙමු. ඒ කියන්නේ x බවට පත් වෙනවා. මෙන්න මේක තමයි සරල තර්කයක් අපි සංකේත කරලා තියෙන්නේ. අපිට දැන් ඔය කියන දේවල් අපි ඉතාමත්ම සරලව හැදුවොත් අපි බලමු. අපි දැන් කියනවා මෙහෙම. ඔහුත් මමත් ගමනක් කියමු. ඔහුත් මමත් ගමනක් කියමු. දැන් මෙතන බලන්න. මෙතනදී මමත් ඔහුත් මමත් ගමනක් කියක්. මෙන්න මේ අවස්ථාවලදී අපි භාවිතා වෙන්නේ එකම අවස්ථාව, ත් අවස්ථාව. එතකොට අපි භාවිතා කරනවා P සංයෝජක Q කියලා. ඊළඟට බලමු තව පොඩි අවස්ථාවක් තියෙනවා. කමල්වත් අනිල්වත් ගමට ගියෝය. ගමට ගියේ නැත. බලන්න මෙතන තියෙනවා වත් නැත කියලා අවස්ථාවක්. මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා කමල් ගමට ගියේ. අපි විචල්ලි ලිව්වොත් කමල් ගමට ගියේ. එතකොට P අනිල් ගමට ගියේය. Q. එතකොට මේකේ තියෙන්නේ ගියේ නැහැ කියලා. එතකොට අපි කියනවා P.P. ඒ කියන්නේ කමල් ගිහිල්ලත් නැහැ සහ අනිල් ගිහිල්ලත් නැහැ කියලා අපි කියනවා. මේ වත් නැත කියලා තිබුණොත් අපි ඒකට එනවා මේ not P සංයෝජක not Q. ඒ කියන්නේ විචල්ලයට පෙර not දාලා අපි ලියන්න ඕනේ මේ වගේ අවස්ථාවක. මේ විශේෂ අවස්ථා ටිකක් ඊළඟට කමලුත් අනිලුත් ගමට ගියේ නැත කියන මේ අවස්ථාවේදී අපි භාවිතා කරනවා වෙන සංකේත විදියක්. ඔය විදිහට අපිට සංකේත භාවිතා කරන ක්‍රම ටිකක් තියෙනවා. ඒක අපි ඊළඟ පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබට ගැටලු තියෙන ඕනම එකක් කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. එතකොට මට ඒක බලලා ඔබේ අවස්ථා ටික සම්පූර්ණ කරන්න පුළුවන්. ඔබ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ විෂය දැනුම වර්ධනය කරගන්න. ඔබට ජයග්‍රාහී ඉලක්කගතව තමන්ගේ අරමුණ සාර්ථක කරගන්න මේ පාඩම් මාලාව යොදා. ඔබට සුබ දවසක්.